අයුබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකේ database management system ගැන කරන video series එකේ තවත් එක් episode එකකට ඔයගොල්ලෝ දන්නවා මේක තමයි අපේ episode මාලාවේ 24 episode එක. නමුත් අපේ videos කලින් බලන කෙනා ඔයගොල්ලෝ අපි දන්නවා අපි question number 16 වලදී ආරම්භ කළා video series එක. ඒකේ තිබ්බ major scenario එකක්. ඔය scenario එකට අනුකූලව අපි අරන් යන video series එකේ 9 වෙනි episode එක තමයි අපි මේ question set 24 විදිහට ඔයගොල්ලන්ට ගේන්නේ. පොඩ්ඩක් හැරලා බලුවොත් අපි පටන් ගත්ත scenario එක ගැන. ඒකේ තිබ්බේ මෙන්න මේ විදිහ කතාවක්. තියෙනවලු කලවිල ජූනියර් කොලෙජ් කියලා ඉස්කෝලේ. ඒකේ ඉන්නව ළමයි ඒගොල්ලෝගේ exam mark වල record ටික තියාගෙන තිබ්බේ කලින් පොත්වල. නමුත් හදිස්සියකදී මේවා ආපහු රිපර් කරන්න ඕන වුණාම ගොඩක් වෙලාව යනවා කාර්යක්ෂමතාවය අඩුයි අමාරු නිසා ප්‍රින්සිපල් තේරුම් ගත්ත මේක හරියන්නේ නැහැ. අපි මේක කම්පියුටර් එක තියෙන software එකක් බවට පත් කරන්න ඕන කියලා. ඉතින් මේගොල්ලෝ මේ වැඩේ බාර දෙනවා AI software solution computer company එකට. ඉතින් ඒගොල්ලෝ අපිට මේක හදලා දෙන්න පොරොන්දු වෙනවා වගේම මේක හදද්දී ඒක database එක design කරන part එක පැවරෙන senior software engineer ලු අපිට එහෙම හිතන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට අපි හිතාගෙන තමයි අපිට මෙන්න question set 16 අපිට කරන් තියෙන scenario එක තමයි. ඉතින් අපිට ඒ ප්‍රශ්නේ හැටියට අපිට හදන්න වෙනවා මෙන්න මේ database එක exam_mark_db කියන අපේ database එක හදලා ඒක ඇතුළේ අපි student ලැබෙන student table එක classes ටික තියාගෙන classes table එකක් වගේම subject table එකක් හදනවා subject ටික තියාගෙන exam term කියලා term වල details ටික තියාගෙන table එකක් හදන්න කියලා තමයි අපිට මේකෙදි කියන්නේ. ඔය ටික කරගත්තට පස්සේ අපි ගියා question set 17 වලට. ඒක තිබ්බේ අපිට මේ හදාගත්ත tables අතර relationship හදන්න. මේ දීලා තියෙන requirement වලට අනුකූල වෙමින් ඉතින් ඔය ටික අපි question set 17 වලදී කරලා ඉවරනට පස්සේ අපි ER diagram එක අපිට මෙන්න මේ විදිහ එකක් වගේ බලා ගන්න පුළුවන් වුණා. ඒකදී අපි හදාගත්ත question set 16 වලදී හදාගත්ත tables අතර relationship හදලා තියෙනවා. සමහර relationship හදද්දී ආපු අතරමැදි tables අපි මේ විදිහට customize කරගෙන තියෙනවා. ඉතින් ඔය විදිහට අපේ question set 17 ඉවර වුණා. අපි ආව ඊට පස්සේ question set 18 වලට ඒකෙදි තිබ්බේ අපි හදාගත්ත මේ ER diagram model එක අපි ඇත්තම database එකක් බවට generate කරගත්ත forward engineering කරගෙන ඊට පස්සේ හදාගත්ත database එකට මෙන්න මේ තියෙන ඒ බග් වලට අදාළ වුණ ඒ data ටික අපි input කරා graphically. විශේෂයෙන්ම graphically input කරන ලේසි වුණා relational database එකට. foreign keys ඇතුළත් කරන tables වලට අපි කොහොමද foreign keys එක data input කරන්නේ කියන එක අපි විශේෂයෙන් කතා කරා. මෙන්න මේ student exam mark record කියන table එක වැඩි වශයෙන් focus කරලා මොකද ඒකේ තියෙනම foreign keys විතරක් වගේ නිසා. ඊට පස්සේ අපි ගියා question set 19 වලදී මේක අපි කරේ හදාගත්ත සහ data පුරවගත්ත අපේ database එකෙන් අපි යම් කිසි වැඩ වගේක් කරගත්තා. especially deleting part, searching part, updating part තමයි මේකෙදි කරේ queries use කරලා. අපි query practice එක තමයි මේකෙදි කරේ. ඊට පස්සේ අපි question number 20, 21, 22 සහ 23 යන question set වලදී අපි කතා කරා මේ database එක use කරලා කොහොමද අපි searching කරලා. ඔයගොල්ලෝ දන්නවා අපි database එකක් වුණාම 90ක් විතර අපි database එක හරහා කරන්නේ searching part තමයි කරන්නේ. ඉතින් අපි වැඩි වශයෙන් මෙන්න මේ searching part එක පොඩ්ඩක් practice කරන්න හිතුවා. ඉතින් අපි major question set කිහිපයක්ම ගෙනාවා මේ searching queries එක requirements වන අනුව discuss කරන්න. ඉතින් අපි ඒ ටික question set 13 වෙනකන් අපි ඉවර කරා. දැන් අපි question set 23 වෙනකම්ම ගෙනාවා. දැන් අපි question set 24 වලදී කරන්නේ අන්නේ වැඩේම තමයි. අපි තවත් මේක practice කරන්න තමයි හදන්නේ. දැන් අද අපි අපේ අද ප්‍රශ්න දිහාට පොඩ්ඩක් හැරලා බලමු. මේකේ තියෙනවා පළවෙනි requirement එක අපි complete කරගෙන යමු. මේක පළවෙනි requirement එක තියෙනවා find out the details of the student who got the lowest mark in the subject of science in the second term examination and the class in which he is studying. අපිට කියන්නේ අපිට මේක හොයන්න කියන්නේ subject එක science වන ඒ වගේම second term එකේ පැවතුණු marks වල ඒ කියන්නේ subject එක science සහ second term එකේ තිබුණු science subject එකේ marks වලින් lowest mark අඩුම mark එක හොයන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම අපිට කියනවා මේක result set එක අපි result එක බලද්දී
අපිට ඇතුළත් කරන්න මෙයා ඉගෙන ගන්න ක්ලාස් එකක් ඉන්ක්ලූඩ් කරන එක තමයි කියන්නේ. හරි. එතකොට අපිට මේකෙදි ස්ටුඩන්ට් ඩීටේල්ස් ටිකත් ඔක්කොම ඕන කියලා කියනවා. ඒ වගේම ක්ලාස් එකක් එයා ඉගෙන ගන්න ඒකත් ඕන කියලා තමයි මේ කියන්නේ. හරි. අපි යන් දැන් මෙන්න මේ රික්වයර්මන්ට් එක දාලා කෝඩ් එක හදාගන්න. අපි මේ වැඩේට පාවිච්චි කරනවා HDSQL software එක. මෙතන username password දීලා අපිට enter වෙන්න පුළුවන් මේකට. මේ තියෙනවා අපේ database එක exam_marks_db කියන එක. ඒකටදී බලා ගන්න පුළුවන් අපේ tables ටික. ඒකේ මේ student table එක අපේ student ගේ data බලන්න පුළුවන්. ඊට පස්සේ exam term එකෙන් term details බලන්න පුළුවන්. class එකෙන් class details බලන්න පුළුවන්. subject table එකේ subject details වගේම student exam mark record කියන table එකේ ඔක්කොම marks ටික බලන්න පුළුවන් subject සහ term වලට අදාළ වෙච්ච. හරි. ඊට පස්සේ අපි අපේ වැඩේ කරගන්න අපේ කෝඩ් එක දිහා කරලා පොඩ්ඩක් බලුවොත් අපෙන් අහන්නේ අඩුව මාක් එකක් ගත්ත. අඩුව මාක් එකක් දෙවන වාරේ සයන්ස් වලට වෙන්න ඕන. අන්නේ මාක් එකට අයිති ළමයාගේ ඔක්කොම ඩීටේල්ස් ගන්න තමයි තියෙන්නේ. කෝඩ් එක පොඩ්ඩක් කෝඩ් එක ලියද්දි පටන් අරන් තියෙද්දි ප්‍රශ්න ලියද්දි පටන් අරන් තියෙන්නේ ස්ටුඩන්ට් එකෙන් හොයන්න කියලා වුණත් ඔවුන් තේරෙනවා අපි මෙතන වැඩි හරියක් කරන්න වෙන්නේ මාක්ස් එක්ක. මොකද අපිට මාක්ස් වල තියෙන අඩුම ලකුණ ෆිල්ටර් කරගන්න ඕන. ඒ වගේම සබ්ජෙක්ට් එක සයන්ස් කියන එකෙන් ෆිල්ටර් කරගන්නත් ඕන. ඒ වගේම එක්සෑම් ටර්ම් එක සෙකන්ඩ් ටර්ම් කියන එකෙන් ෆිල්ටර් කරගන්නත් ඕන. අපිට වැඩිම වැඩ හරියක් කරන්න වෙන්නේ මේ මාක්ස් අඩංගු ටේබල් එකත් එක්ක. ඉතින් අපි මුලින්ම මාක්ස් අඩංගු ටේබල් එකට සර්ච් එකක් ගහලා පටන් ගමු. අපි මුලින්ම ඒ පාර්ට් එක ඉවර කරගෙන පස්සේ අන්තිමට මෙන්න මේ ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් ටික ගන්න විදිය පොඩ්ඩක් හිතලා බලමු. දැන් අපි මුලින්ම කිව්වත් වගේ අපි මේ මාක්ස් ටේබල් එක ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන අපේ ටේබල් එකට සර්ච් එකක් ගහම ඒකේ තියෙන ඔක්කොම රෙකෝඩ්ස් ටික බලාගෙන පියවරෙන් පියවර එක යන එක වඩාත් හොඳයි. මොකද පූර්ය ගොඩාක්ම දික් වෙන්න පුළුවන්. නැත්නම් සංකීර්ණ වෙලා තේරුම් ගන්න අමාරු වෙනවා. select කියන keyword එක වැඩේ පටන් ගන්නවා. අපිට ඔක්කොම රෙකෝඩ් බලා ගන්න ඕන නිසා asterisk mark එක දෙනවා. from කියන keyword එක අපි අපේ database එක ගැන කියලා table එක ගැන මේ විදිහට කියනවා. ඕක execute කරලා පස්සේ ඔක්කොම marks record ටික බලා ගන්න පුළුවන්. අපිට ඕන ඔක්කොම marks record නැහැ. අපිට ඕනේ දැන් යන් අපේ conditions වල. අපි මුලින්ම filter කරගමු subject එක. subject එක අපි කියන්නේ science කියලානේ. අපි මේ විදිහට conditions දෙන්න පාවිච්චි කරනවා where කියන condition එක. ඊට පස්සේ අපි subject එක ගැන කියමු. දැන් අපිට මේ අපි ඔයගොල්ලෝ දන්න අපි search කරන්නේ මෙන්න මේ student exam mark record කියන මෙන්න මේ පේන table එක. මේකේ කොහෙවත් subject එක name එකක් ගෑවිලා නැහැ. වගේම term එකක name එකක් ගෑවිලා නැහැ. මේක තියෙන්නේ subject එක ගැන කියන subject ID එක, term එක ගැන කියන term ID එක. එහෙනම් අපි මේ වැඩේදී මුලින් අපිට යන්න වෙන්නේ subject තෝරන්න subject ID එකේ, term එක තෝරන්න term ID එකේ. හරි. අපි දැනට subject ID එක සහ term ID එක ඇසුරෙන් අපේ filter කර ගැනීම කරගන්න බලමු ඉස්සරහට මොකද කරන්න කියලා. හරි. student සම්මා ඔකට අයිති subject ID එක සමානයි science නේ. science වල subject ID එක පොඩ්ඩක් බලමු. දෙක. ඕකේ execute කරොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. නමුත් අපෙන් ඉල්ලන්නේ subject ID එක නෙමෙයි. හරි. මේ subject ID එක නෙමෙයි මුලින්ම ඉල්ලන්නේ. අපෙන් ඉල්ලන්නේ subject ID එකක් තමයි. නමුත් subject name එකෙන් තමයි අපි filter කර ගැනීම කරන්න කියලා කියන්නේ. මොකද අපි මෙතන දීලා තියෙන subject name එකනේ science කියන්නේ. එහෙනම් අපිට මෙතෙන්ට ගෙන්න ගන්න ඕන query එකක් sub විශේෂයෙන්ම කිව්වොත් මෙතෙන්දී අපිට tables කිහිපයක් එක්ක වැඩ කරන්න ඕන. කලින් videos බලනවා තේරෙනවා. දැන් තේරෙයි. මෙතන අපිට tables කිහිපයක් එක තමයි search කරගන්න වෙන්නේ. ඉතින් අපිට මේ විදිහට tables කිහිපයක් එක search කරගන්න ඕන වෙනකොට අපිට පුළුවන් ක්‍රම දෙකක් අනුගමනය කරන. එකක් තමයි join queries use කිරීම, අනිත් එක තමයි sub queries use කිරීම. අපි දැන් මෙතෙන් සූදානම් වෙන්නේ කොහොමද sub queries use කරලා table කිහිපයක් එක්ක searching part එකක් කරන්න කියලා. හරි. දැන් අපි sub queries use කරන නිසා දැන් අපිට පුළුවන් මෙන්න මෙතන ID එක දෙක වෙනුවට ID එකක් අපිට හොයන්න පුළුවන් subject name එක. subject name එක science වල subject ID එක හොයන්න කියලා query එකක් දානවා වෙනවා.
හරි අන්න ඒ කෝඩ් එක අපි සබ් කෝඩ් එකක් විදිහට මෙන්න මෙතනට ගෙන්නන්න තමයි අපි හදන්නේ. අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. අපි තව query tab එකක් ගමු මේ වැඩේ කරන්න. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ අපිට මේ වගේ result sheet එකක් ගන්න ඕන නම් අපිට ඕන මෙන්න මේ දෙක කියන එක ගන්න. නමුත් අපිට මේ දෙක කියන එක requirement එකට ගන්න බෑ. requirement එකේ තියෙන්නේ subject name එක ඕන කියලා. ඉතින් අපි subject id එක දෙක වෙන subject name එක ඇතුලෙන් filter කරගමු. select කරන keyword එක දෙනවා. ඊට subject table එකෙන් ගන්නවා subject id එක නෝන කරා. හරි. ඊට අපි කියනවා from කියන keyword එක දීලා අපේ database name එක ඊට අපි කියනවා table එක subject කියලා. where කියන condition එක දීලා අපි කියනවා අපිට ඕනේ subject table එකේ තියෙන subject name එක subject name මොකද science කියන එක තමයි අපිට ඕන කරන්නේ. දැන් ඔන්න ඔතනින් අපිට බලා ගන්න පුළුවන් දෙක කියලා ලැබෙනවා subject name එක. name එකයි subject id එක. හරි. මේක result එක දෙකනේ. හරි. මෙතන ඕනෙත් අපිට දෙකනේ. එහෙනම් අපිට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මේ දෙක අයින් කරලා අරක ලබා දෙන්න. මොකද ඒක final result එක දෙකම වෙන නිසා. අපිට අපිට මේ subqueries use කරනවා නම් අපිට in කියන එක අයින් කරලා ඒ වෙනුවට සමාන ලකුණු අයින් කරලා ඒ වෙනුවට in කියන keyword එක use කරන්න වෙනවා. මොකද මෙතන value එකක් නෙවෙයි දෙන්නේ query එකක් නිසා. query එකක් දෙද්දි subquery එකක් කියලා අපි මෙහෙම තමයි use කරන්නේ. ඊට පස්සේ අපි bracket එකක් දාලා අන්න ඒක ඇතුළට තමයි අපි අතනින් කියන අපි query එක මේ විදිහට දාගන්නේ. හරි. ඕක execute කරා. අරකම තමයි. දැන් ඊට පස්සේ අපි මේ filter කිරීම කරගන්න අපේ exam term එක ඇසුරෙන්. අපේ exam term එක කියන්නේ second term කියලා තමයි කියන්නේ. එහෙනම් අපි and කියන keyword එක දෙමු. මොකද තවත් condition එකක් දෙන්න. අපිට O කියන keyword එක දෙන්නත් පුළුවන් මේ condition දෙක මැද්දට. නමුත් O කියන keyword එකෙන් කරන්නේ මේ condition දෙකෙන් එකක් හරි ගියොත් විතරක් ඒක ගන්න එක. කියන්නේ O කියන අදහස තමයි දෙන්නේ. and කෙනකින් තමයි කියන්නේ මේ දෙකම ඕන කියලා. දෙකම filter කරන්න කියලා. ඉතින් අපිට ඕන අන්නේ වැඩේ කරගන්න. ඒ නිසා අපි මෙතන keyword එක use කරන්නේ and කියන keyword එක. අපි දෙමු දැන් student exam term කියන table එකේම තියෙන term එක ගැන කියන term id එක සමානයි. මුලින්ම අපි ඔන්න අපි කෙලින්ම මේ දෙමු in කියලා. in කියලා අපි දෙමු. ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතෙන්ට අපි ගේන්න ඕන term එකේ term එක second term කියන්නේ exam term එකකින් බැලුවා id එක දෙක. id එක දෙක තමයි අපි මෙතෙන්ට set කරන්න ඕන. නමුත් මෙතන අපිට search කරන්න කියන්න requirement එකේ හැටියට id එක දෙක කියලා ගන්න කියලා නෙමෙයි කියන්නේ අපි කියන්නේ කෙලින්ම term name එක ඇතුලෙන් ගන්න කියලා. එහෙනම් අපි term name එක ගන්න යනවා subject table එකට. exam term table වෙනවා. ඊට පස්සේ අපි exam term table එක ගන්නෙ මොකද්ද? අතෙන්ට ඕන කරන්නේ term id එකක්. ඉතින් අපි exam term කියන එක ගන්න term id එකක්. නමුත් අපි where කියලා condition එකක් දෙනවා. term id එක අපිට ඕන කරන්නේ term name එක second term වෙන එක කියලා. දැන් ඔක අපි ලියමු මේ විදිහට select කියන keyword එක ගැහුවා. ඊට පස්සේ අපි කියනවා exam අපේ table එකේ exam term කියන අපේ table එකෙන් අපිට ඕන කරන්නේ name එක term id එක තමයි අපිට ඕන කරන්නේ. from කියලා දීලා අපි කියනවා පොඩ්ඩක් location එක database එක ඇතුලේ ඊට අපි where කියන keyword එක දීලා අපි කියනවා අපිට ඕන exam term කියන table එකේ term name එක second term වෙන එක කියලා. ඔන්න ඔය දෙක කියන උත්තරය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අතෙන්ට ඕන කරන්නේ දෙක කියන එක අපි මේක මෙතෙන්ට paste කරනවා. දැන් අපි අපේ ෆිල්ටර් කිරීම නම් කරගෙන ඉවරයි. නමුත් අපිට මෙතන ඔක්කොම ටික නෙමෙයි. අපිට ඕන මේ තියෙන මාක්ස් ටිකෙන් lowest mark එක තමයි අඩුම mark එක තමයි ගන්න ඕන. අපිට පුළුවන් ඒකට මේ asterisk mark එක අයින් කරලා min කියන එක දීලා
min කියන කීවර්ඩ් එක දීලා අපිට අඩුම වැලියු එක ගන්න ඕන කොලම් එක දෙන්න. අපිට ඕන අඩුම මාක් එක ගන්න. එහෙනම් අපිට අඩුම වැලියු එක ගන්න ඕන කොලම් එකට අපි දෙන්නේ මාක් කියන එක. ඒක දෙන්න ඕන අපිට ටේබල් එකක් අපි මේ තමයි අපේ ටේබල් එක. ඊට අපිට පුළුවන් මේ ටේබල් එකට තියෙන මාක් කියන කොලම් එක දෙන්න. ඊට අපි බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ අඩුම ලකුණ එනවා. අපිට ඕන අඩුම ලකුණක් නෙමෙයි. අපිට ඕන අඩුම ලකුණ තියෙන ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස්. අපිට මේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් ටේබල් එකේ කොහෙවත් නැහැ ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. නමුත් අපිට ස්ටුඩන්ට් ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනවා මෙතන ෆොරින් කී එකක් විදියට. ඒකෙන් අපිට සෙට් වෙන්න පුළුවන් ස්ටුඩන්ට් ටේබල් එක. අන්න ඊට පස්සේ අපි මේ ස්ටුඩන්ට් ඉන්ඩෙක්ස් නම්බර් එක අපි අල්ලගත්තොත් අපිට ඉන්ඩෙක්ස් නම්බර් එක යූස් කරලා ස්ටුඩන්ට් ටේබල් එකට ඇවිල්ලා අන්න එතකොට අපිට ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් එක ගන්න පුළුවන්. එහෙනම් අපිට කරන්න වෙන්නේ මෙන්න මේකයි. අපි දැන් මෙන්න මේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් ටේබල් එකේ හොයාගෙන තියෙන්නේ ස්ටුඩන්ට් ලගේ අඩුව මාක් එකනේ. අපි මේ ටේබල් එකෙන්මයි හොයාගන්න ඕන මෙන්න මේ දැන් 45.52 නේ තියෙන්නේ. හරි 45.52 තියෙන මේ කොහේ හරි තියෙක ඒක තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක අපිට මේ ටේබල් එකෙන් හොයාගන්න ඕන. හරි අපි යන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක අපි හොයාගත්තොත් අපිට පුළුවන් ආයේ ස්ටුඩන්ට් කියන ටේබල් එකට සර්ච් එකක් ගහන්න ඉන්ඩෙක්ස් නම්බර් එක අන්න අර ඉන්ඩෙක්ස් නම්බර් එක වෙන කියලා. හරි දැන් යන්න අපි දැන් මෙතනින් අපි හොයාගත්ත අඩුව මාක් එක අපි බලමු. අඩුව මාක් එකට අයිති ස්ටුඩන්ට් ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මොකක්ද කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙතෙන්ට අපි තවත් කූර එකක් ගාමු. දැන් මෙතන දැන් අපි මෙතන හොයන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක. සිලෙක්ට් අපි මොකෙන්ද ස්ටුඩන්ට් ගේ අපි මොකෙන්ද මේ ඉන්ඩෙක්ස් නම්බර් එක හොයන්නේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන එකෙන් තමයි අපි හොයන්නේ. හරි අපිට ඕකේ ඉන්ඩෙක්ස් නම්බර් එක හොයලා දෙන්න from කියන කීවර්ඩ් එක දෙනවා. අපි මේකේ පොඩ්ඩක් database එක සහ database එක සහ මේ ටේබල් එකයි ඉස්සරහට දෙනවා. ඒක තමයි අපේ ෆෝමැට් එක. ඔයගොල්ලෝ දන්නවා අපේ කලින් වීඩියෝස් බලුණා. අපි සිලෙක්ට් කෝරයක් ගහන්න කොහොමද කියලා මම මුලින් ඉඳන් කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ කන්ඩිෂන් එක දෙන්න. අපිට ඕන ස්ටුඩන්ට් අපි දැන් ස්ටුඩන්ට් ගේ ඉන්ඩෙක්ස් නම්බර් ගන්න කොහමද? අර අඩුම මාක් එක ඇසුරෙන්. එහෙනම් අපිට පුළුවන් ස්ටුඩන්ට් එක්සෑම් මාක් කියන එකේ මාක් ඇසුරෙන් දෙන්න. අපි මාක් එක මොකද්ද දෙන්න ඕන? අපි මාක් එක දෙන්න ඕන සබ්ජෙක්ට් එක සයන්ස් වෙන ඒ වගේ සෙකන්ඩ් ටර්ම් එක වෙන ඒ වගේ අඩුව මාක් එක තමයි දෙන්නේ. අපි මෙතන අමුතුවෙන් අයත් ටික කියන්නේ නැහැ. අපි මෙතෙන්දී ඒක තමයි මේ හොයාගෙන තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක සබ් කෝරයක් ඇටියට මෙන්න මේකට ගෙන්න ගන්න. අපි එන ඉන් කියලා දීලා අතරට දානවා මේක. මෙන්න මේක තමයි ගෙන්න ගන්න ඕන. කරගෙන මෙතනට පේස්ට් දෙනවා. හරි මෙතෙන්දි පොඩි error එකක් ඇවිත් තියෙනවා. ඒකට හේතුව මේක. අපි මේක කොපි කරද්දි මෙන්න මේ semicolon එකත් එක්ක කොපි කරලා. ඒක කරන්න ඕන දැන් නෙමෙයි. semicolon එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ කෝර එකක් end කරන එක. අපි මේ අතරමැදින් semicolon එකක් ගන්න මෙයා හිතන්නේ අපි කෝර එක මේ මගක් දුරකින් end කරලා කියලා. ඉතින් ඒක ඇත්තටම වැරද්දක්. අපි කෝරිස් කොපි කරද්දි බලා ගන්න ඕන මේ colon එක නැතුව කොපි කරන්න. දැන් හරි. දැන් අපිට ස්ටුඩන්ට් ගේ ID එක සෙට් කරනවා මෙන්න මේ විදිහට. හරි. දැන් අපිට මෙතනින් හම්බ වෙන ස්ටුඩන්ට් ගේ ID එක අපි අයිත් කෝර එකක් ගන්නවා මේ ස්ටුඩන්ට් එකට. ස්ටුඩන්ට් ටේබල් එකට කෝර එකක් ගන්නවා. අන්න අතන හම්බෙච්ච ස්ටුඩන්ට් ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් අපිට හොයලා මෙයාගේ ඩීටේල්ස් ටික දෙන්න කියලා. හරි. එහෙනම් ඔයාලට තේරෙනවා මෙන්න මේ ලොකු කෝර එක අපිට සබ් කෝර එකක් කරනවා තවත් කෝරේ ඉවර. මේක ක්ලියර් කරගෙන ඉමු. දැන් අපි ගහමු ස්ටුඩන්ට් ටේබල්. මොකද ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් අපිට හොයන්න ඕනේ. ඒ වගේම ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් අපිට හොයන්න පාවිච්චි කරන කී එක තමයි එයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක. හරි. එහෙනම් අපි ස්ටුඩන්ට් සිලෙක්ට් එකක් ගහනවා. සිලෙක්ට් එකක් ගහනවා ස්ටුඩන්ට් ටේබල් එකට. දැන් ගන්න ස්ටුඩන්ට් ටේබල් එක.
student table select එකක් ගන්නවා. අපි මෙතන දැනට all කියලා දෙමු. අපි select all කියලා දීලා ගහනවා from කියලා අපි ළඟට දෙනවා. ඊට අපි දෙනවා අපේ table එක database එක ඇතුලේ දීලා අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා ඔක්කොම ටික බලාගෙන ඉමු. හරි. මේ විදිහට තමයි ඔක්කොම students ඉන්නේ. හරි. අපිට දැන් ඕන මේ ඔක්කොම students නේ අපිට ඕන අර අපේ conditions වලට අදාළ වෙන එක කියන අපි එයා කියන එක දීලා අපි condition එක දෙමු student ID index number එක සමානයි කියලා දෙන්න බෑ අපි subquery එකක් නේ කියන්නේ අතන in කියලා දීලා අපි මෙන්න මේක දැන් ගෙන්න ගමු. මතකද semicolon එක අයින් කරන්න ඕන. ඔන්න දැන් අපිට එනවා student ලගේ details ටික student ගේ filter වෙලා. හරි. දැන් අපිට පොඩි දෙයක් තාමත් තියෙනවා. අපිට මෙතෙන්ද කියනවා class එකක් include වෙන්න ඕන කියලා අපේ result set එකට. මෙතන class එක නම් තියෙන class ID එක. හරි. එහෙනම් අපිට පුළුවන් මෙතන all කියලා දෙන්නේ නැතුව අපිට ඕන columns ටික විතරක් අපිට කියන්න පුළුවන්. අපිට ඒක කියන්න පුළුවන් student ගේ index number එක දෙන්න. මේ විශේෂයෙන් කියන්න අපිට එකක් හරි ඕනේ නැත්තම්. හරි. දැන් contact number එකකින් ඉවරයි. දැන් අපි යනවා class table එකට. දැන් class එක දෙන්න. හරි. class name එක දෙන්න පුළුවන්. අපිට මෙතෙන්දී class එක දෙන්න විදියක් නැහැ. මොකද අපි මෙතන class එක තාම හඳුන්වලා දියන්නේ අපි දීලා තියෙන මෙතන student table එක විතරයි. අපිට පුළුවන් මෙතන join එකක් ගහගන්න. මොකද අපිට මෙතන subqueries මෙතන use කරන්න අමාරුයි. මොකද අපි මෙතනදිම මෙතනම අපි column ටික දෙන්න ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙතනට class එක ගැන කියන්න class කියන table එක set කරගන්න. අපිට subqueries මේකට use කරන්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ වගේ දෙයක් කරන්න පුළුවන් අනිත් ක්‍රමය වෙන inner join කියන විදියට පොඩ්ඩක් shift වෙන්න. අපිට inner join වලින් අපි තවත් table එක set කරන්න කොහොමද කිව්වොත් අපිට මෙන්න මේ from keyword එකෙන් පස්සේ අපි කියලා තියෙන student table එක ගැන විතරනේ. අපි මෙතෙන්ටම හඳුන්වලා දෙමු අපේ class කියන table එක. අපිට ඒක කරන්න පුළුවන් inner join කියන එකේ. අපිට පුළුවන් student table එක හඳුන්වලා දුන්න විදිහට database එක ඇතුලේ class එක දෙන්න. ඊට අපි on කියන keyword එක දීලා කියනවා කොහොමද මේ class දෙක කොහොමද මේ table එක set වෙන්නේ කියලා. class table එකට අයිති class ID එක සමාන වෙනවා student table අයිති class ID එක. මොකද tables දෙකක් අපිට join කරන්න පුළුවන් වෙන්නේ ඒ දෙක අතර relationship එක හැදලා තියෙන foreign keys සමාන කිරීම. class table එක දිහා පොඩ්ඩක් බලුවොත් ඒකෙත් තියෙන class ID එක student table දිහා බලුවොත් ඒකෙත් තියෙන class ID. ඉතින් ඒකෙන් තමයි මේ විදිහට set කරගෙන තියෙන්නේ. දැන් ඔක execute කරොත් අපිට පුළුවන් class name එකත් එක්ක අපිට ඕන ළමයාගේ ඔක්කොම details ටික බලා ගන්න. හරි. ඕක තමයි අපේ පළවෙනි requirement එක උනේ. දැන් අපිට පුළුවන් ඊළඟ requirement එකට යන්න. ඒකේ තියෙන්නේ arrange the marks obtained by all the students for the science subject held on 2003-15 in ascending order. අපිට කියන්නේ මෙන්න මේ දවස් ඇතුළත තිබ්බ 2003-15 දවසේ science කියන subject එකේ ගත්ත science කියන subject එකට පෙනී සිටපු ළමයිගේ marks ටික අපිට arrange කරන්නලු ascending order. ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එක දක්වා. හරි. අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. අපි අංකුර එක ලියන්න. අපි මෙතන marks නේ ගන්න. එහෙනම් අපි search එක ගහන්න මොකටද? අපි ගන්නේ marks අඩංගු අපේ student exam mark record කියන table එකට. මුලින්ම අපි මේ වැඩේ කරගෙන ඉමු.
select එකක් ගහනවා all කියලා දෙමු දැනට from කියලා දීලා යමු අපේ table එක ගැන හරි මෙතනින් අපිට ගන්න පුළුවන් ඔක්කොම marks details ටික හරි දැන් අපේ filter කිරීම වලට යන්න අපිට පුළුවන් මේක මුලින්ම අපේ subject එක filter කරන්න අපි ඒක දෙමු where කියන condition එකේ අපි මෙතන දෙනවා subject එක subject අපිට මෙතනට කියන්න වෙන්නේ අපේ table එක ඇතුළේම තමයි අපේ table එකේ කියන්නේ explanation mark record table එක ඕකෙදී අපිට subject එකක් ගැන කියන්නේ subject id කියන එක එකේ ඊට අපිට පුළුවන් ඒක සමානයි subject අපිට දීලා තියෙන්නේ science කියලානේ science කියන නමෙන් තමයි තියෙන්නේ එහෙනම් අපිට මේක id දීලා හරියන්නේ නැහැ මම කලින් පෙන්නනවා කොහොමද id එකක් දීලා පස්සේ sub query set කරන්න කියලා අපි දැන් කෙලින්ම sub query එකම ගහමු අපිට id එකක් තමයි ඕන වෙන්නේ එහෙනම් අපිට සිද්ධ වෙනවා subject name එක science වෙන subject id එක හොයාගන්න අපි ඒක මෙතන ගමු අපිට පුළුවන් select කියන keyword එක දීලා subject table එකෙන් හොයන්න subject id එක form කියලා දෙනවා database එකේ table එක ඉතින් අපි කියනවා මේ subject id එක අපිට on subject table එකේ subject name එක සමානයි science වෙන දැන් අපිට යනවා subject id එක. ඉතින් අපි ඔක් කෙලින්ම ගිහින් දානවා. මෙන්න මෙතනට. හරි දැන් අපිට subject id එකේ filter වෙලා ලැබෙනවා. subject එක science වලින් filter වෙලා අපේ result set එක ලැබෙනවා. ඊළඟට දැන් අපි අනිත් condition එකට අපි ඒ condition එක යන්නේ and කියන අතරමැදින් keyword එක දාලා ඔයගොල්ලෝ දන්නවා and කියන එක use කරන්නේ මොකද කියලා. ඊට පස්සේ අපි කියනවා student අපේ term එක සම්බන්ධයෙන් කතා කරනවා අපිට කතා කරන්න වෙන්නේ මෙන්න මේ table එකේ හැටියට term id කියන එක use කරලා ඒකට අපිට sub query එක තමයි use කරන්න වෙන්නේ මොකද අපිට term id එක ඕන වෙන්නේ මෙන්න මේ දවසට අදාළ අපිට දවසෙන් search කරන්නනේ ඒ වුණාට අපිට මෙතනට ගාව ගන්න වෙන්නේ term id එක එහෙනම් අපිට සිද්ධ වෙනවා අර දවසට අදාළ term id එක ගෙන්න ගන්න අපිට පුළුවන් අර විදිහටම exam term කියන අපේ terms අඩංගු table එකේ දැන් term id එක ගන්න අපි table එක මේ විදිහට දෙමු ඒ term id එක ගන්න අපි exam term කියන අපේ table එකේම තියෙන term name එක term date එක සමානයි ඔක එක්සිකියුට් කරනවා අපිට එනවා term id එක ඊට අපි ඔක copy කරලා දෙනවා මෙන්න මෙතෙන්ට එතනින් අපිට date එක ඇතුළේ filter වෙලා එනවා ඊට පස්සේ අපි මේකේ අපිට තියෙන මේක ascending node එකකට හදන්නනේ අපිට මේක ascending node එකට හදන්න පුළුවන් මේ විදිහට අපිට කියන්න පුළුවන් අන්තිම order කියන එක දෙන්න පුළුවන් order කියන keyword එක order by කියලා ලියලා මෙන්න මේ column එක දෙන්න පුළුවන් අපි marks table එකනේ අපි ascending කරන්න යන්නේ එහෙනම් අපි ආපහු ඒ mark කියන mark කියන column එකනේ අපි ascending කරන්නේ ඒ හින්දා අපි මේ mark කියන column එක ආයෙත් මෙතනදී හඳුන්වලා දෙන්න ඕන අදාළ table name එකත් එක්ක ඔන්න ඊට පස්සේ අපි කියනවා ascending කියලා ascending කියන එක අපි කියන්නේ ASC කියලා දාලා ඔන්න අපිට පුළුවන් දැන් ascending node එකට මේ search result එක පෙළගස්ස ගන්න හරි
ඕක තමයි අපේ දෙවෙනි රික්වයර්මන්ට් හදලා query එක වෙන්නේ. අපිට ඕන එතන මාක්ස් කියලානේ අපිට ඕන මෙහෙම query එක නතර කරන්නත් පුළුවන්. තව ඕනනම් ඉතින් අතන මේක තමයි ටිකක් විතර මීනින්ග්ෆුල් වෙන්නේ. අපිට ඕන මාක්ස් ටික විතරක් ෆිල්ටර් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් ඊළඟ question එකට. ඒකේ කියන්නේ find information of all the students who obtain marks between 40 and 80 in the mathematics subject held on 2007-10. ඒ කියන්නේ අපේ 2007-10 පැවැත්වුණු mathematics subject එකේ ළමයි 40ට වැඩි සහ 80ට අඩු මාක්ස් ගත්ත ළමයි ටික හොයලා දෙන්න කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝගේ ස්ටුඩන්ට් ඒගොල්ලෝගේ ඉන්ෆර්මේෂන් එක හරි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි එහෙනම් අපි යන් අපේ software එකට. හරි දැන් අපිට පුළුවන් මුලින්ම අපේ මෙතන අහන්නේ ස්ටුඩන්ට් ලගේ ඩීටේල්ස් නේ අහන්නේ. අපි මුලින්ම ස්ටුඩන්ට් ලගේ ඩීටේල්ස් ටික අපි අරගෙන ඉමු. ඔක්කොම ස්ටුඩන්ට් ලගේ ඩීටේල්ස් අරන් අපිට පුළුවන් මේ විදිහට select කියලා ගහලා අපි දැනට ඔක්කොම ගමු. so from database එක student exam student table එක. හරි. අපිට ඔක execute කරා මේ විදිහට ඔක්කොම එනවා. අපි all නැතුව දෙමු ඔක්කොම ඒ කියන්නේ student ලගේ detail. දැන් මෙතන class ID එහෙම තියෙනකොට ඒක ID එක අපිට class එක අඳුර ගන්න බෑනේ. අපි class name එකම දෙමු. ඊට අපි subject එක term එක වගේ අනිකුත් details ටිකත් අපි මෙතනින් මුලින්ම මේ අපි set කරගෙන ඉමු. ඊට පස්සේ අපි condition වලට ඒව filter කරගෙන ඉමු වැඩවලට. හරි. දැන් අපි දෙනවා මෙතන student id index number එක ගන්නවා. student id first name එක student id last name එක ඊට පස්සේ අපි ගමු class table එකෙන් class name එක. ඊට පස්සේ අපි ගමු subject name එක. subject table එකෙන් subject name එක. ඊට පස්සේ අපි ගමු student exam mark record table එකෙන් මේ mark ටික. ඊට පස්සේ අපි ගමු exam term table එකෙන් term name එක සහ term date එක. දැන් අපි මෙන්න මේ ඊට පස්සේ එකතු ගත්ත class table එක, subject table එක, student exam mark record table එක, exam term table එක, මේ student table එක ගත්තා වගේම අපි මේ query එක එකතු කරගන්න යන්නේ. අපි මේ විදිහට query එකට ඒ table එක එකතු කරගන්න යන්නේ join queries use කරලා. මොකද join queries වලින් තමයි අපිට පහසුම මෙන්න මේ result set එකේ තියෙන columns මොනවද කියලා තවත් tables වලින් අරන් ගිහලා set කරන්න පුළුවන් ඉන්නේ. එහෙනම් අපි මේක දින join එකක් ගහනවා. ඒ මුලින්ම class table එක set කරගෙන ඉන්න. ඔක set වෙන්න ඕන විදිහ අපි කියනවා on කියන keyword එක. class id එක set කරනවා student ගේ class id එකට. හරි. ඊට පස්සේ අපිට පුළුවන් student exam mark record table එකත් inner join කරන්න. terus අපි යමු මේ subject table එක join කරගන්න. හරි අපි මේක database name එක ඇස්ලෙම දෙමු.
සබ්ජෙක්ට් ටේබල් එකේ සබ්ජෙක්ට් ID එක සමාන කරමු ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් ටේබල් එකේ තියෙන සබ්ජෙක්ට් ID එකට ඊට අපි යමු එක්සෑම් ටර්ම් ටේබල් එක ජොයින් කරගන්න. exam term table එකේ තියෙන term ID සමාන කරන්න student exam mark record table එකේ තියෙන term ID එකට. ඔන්න විදිහට අපිට පුළුවන් ඔක්කොම ස්ටුඩන්ට්ස් ලගේ අපිට ඕන කරන කොලම්ස් ටික ඇතුළත් කරගන්නමින් ඒ ඩේටා ටික බලා ගන්න. දැන් අපි අපේ කන්ඩිෂන්ස් වලට අපිට කියනවා මේක ෆිල්ටර් කරන්නලු ලකුණු 40 සහ 80 ගත්ත අයගෙන්. හරි. අපි දැන් ලකුණු 40 සහ 80 ගත්ත ළමයින්ගෙන් ෆිල්ටර් කරන අපිට පුළුවන් වෙයා කියන කන්ඩිෂන් එක දීලා කියන්න. හරි. අපි ලකුණු වලින් ෆිල්ටර් කරන කලින් අපි කරමු සබ්ජෙක්ට් එක. ඊට පස්සේ ඩේටා එක කරලා අන්තිමට මාක් වලින් කරමු. ඒක නිකන් ලේසි වගේ. ලේසි බව ආරම්භ කරන්න පුළුවන්. මගේ කැමැත්තට මම මෙහෙම කරනවා. හරි. අපි කියනවා වෙයා කියලා කියනවා අපි. ඊට කියනවා සබ්ජෙක්ට් එක. subject.subject name එක කියනවා mathematics කියලා. ඒකෙන් අපිට mathematics වල ළමයි ටික බස් ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියනවා තව and කියලා දීලා අපි තව condition එකක් දෙනවා exam term table එකේ exam date එක අපි දෙනවා ඒ දීලා තියෙන ගාන 7:10 තමයි තිබ්බේ ඒක දෙන්න. දැන් අපිට එන්නේ NA ප්‍රමාණය. ඊට පස්සේ අපි අපේ ලකුණු ගැන කියන්නේ ලකුණු කියන table එක මේක. අපි ඒකේ mark කියන කොලම් එක ගත්තා. අපිට කියනවා ලකුණු තියෙන්නේ 40 සහ 80 කියලා. අපිට මෙහෙම පරාසයක් දෙන්න පුළුවන් between කියන keyword එක use කරලා. ඊට පස්සේ quotation ඇතුලේ single quotation ඇතුලේ අපේ marks දෙක මෙහෙම and එකක් එක්ක දෙන්න ඕන. ඔන්න දැන් අපිට ඕන කරන result එක ලැබුණා. හරි ඕක තමයි අපිට මේ තුන්වෙනි පොයින්ට් එකේදී කරන්න කියන්නේ. අපි හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් ඒ කියන arrange the above result in descending order. අපිට කියන්නේ මෙන්න මේකෙම මේ එන result ටික මේකේ තියෙන marks ටිකක් තියෙනවා මේක descending order එකට හදන්න කියලා කියන්නේ. මහ ලොකු දෙයක් කරන්නේ අපිට පුළුවන් මෙතන order by කියලා ලියලා අපි අයිත් column name එක සඳහන් කරන්න ඕන. පුළුවන් student exam mark record table එකයි mark table එක mark table එකේ දීලා අපි දානවා DS දැම්මට පස්සේ අපිට පුළුවන් මේක descending order එක දාන්න මේක පොඩක් capital වලින් ලියන්න. මෙන්න මේ විදිහට තමයි අපි අපේ ඊළඟ පොයින්ට් එක ඉවර කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට query ටික ප්‍රැක්ටිස් කරලා අපිට ඉක්මනට නිවැරදි විදිහට queries ලියා ගන්න. හරිනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් කට්ටියට goodbye.